ප්‍රශ්න අංක 37. ප්‍රශ්න අංක 37. ප්‍රශ්න අංක 37. බලන්න. මෑතකදී පිහිටුවන ලද ගැමුණු සමාගම කුඩා පරිගණක සෙල්ලර වෙළඳාම පිළිබඳ පූර්ණ මෙහෙයුම් ආරම්භ කිරීමට පෙර ඇතැම් මූලික ගනුදෙනු වල යෙදමින් සිටී. මැයි 12 වන දින සිට ඊට පසු එළඹෙන දින 10ට අදාළව සමාගමේ ගෙනුම් කරන සමීකරණයෙහි එක අයිතම් ශේෂයන්ගේ පහත් දැක්කෙන් එකිනෙක දිනේදී එකම ගනුදෙනුවක් බැගින් සිදු වූ බවට උපකල්පනය කොට මැයි 13 වන දින පටන්ගෙන බොහෝ සෙයින් සිදුවීමට ඇතැයි ඔබ සිතන ගනුදෙනුව ලුහුඩින් විස්තර කරන්න. මේකෙදි වෙන්නේ මෙහෙමයි. මේකෙදි වෙන්නේ ඔයා විසින් මොකක්ද දන්නවද කරන්න ඕන? ඔයා විසින් මුලින්ම කරන්න ඕන එක තීරුවක් ගන්න. මුල්ම තීරුව තියෙනවනේ. මුල් තීරුවට ඔයා ලියන්න ඕන මැයි මාස 12 වෙනිදාට ලියන්න ඕන ඔයා මොකද්ද? ව්‍යාපාරයේ ආරම්භක මුදල් ණයගැති පරිගණක තොගය වාර්තා කිරීම. හරිද? හරිද? ඔයා ලියන්න ඕන මේ පළවෙනි එක. ඒ කියන්නේ මැයි මාස 12 වෙනිදා එකට ලියන්න ඕන ආරම්භක මුදල් ණයගැති පරිගණක ගබඩා ලී බඩු සහ ණය හිමියෝ ප්‍රාග්ධනය වාර්තා කිරීම. ඊට පස්සේ 13 වෙනිදා. ඔයා 13 වෙනිදාට බලන්න චුට්ටක් බලන්න 12 වෙනිදා ඉඳන් 12 වෙනිදා ඉඳන් 13 වෙනිදාට එනකොට 12 වෙනිදා ඉඳන් 13 වෙනිදාට එනකොට 12 වෙනිදා ඉඳන් 13 වෙනිදාට එනකොට මොන අයිතමයද වෙනස් වෙලා තියෙන්නේ බලන්න. පැන්සලක් හරි පෑනක් හරි ගන්න. මුදල් වැඩි වෙලා කීයකින්ද? 6කින් 6000කින් නේ. මුදල් වැඩි වෙලා තියෙනවා 6000කින්. අන්න එතන මාක් කරගන්න. මුදල් වැඩි වෙලා 6000කින්. ඊළඟට ප්‍රාග්ධනයත් වැඩි වෙලා 6000කින් නේද? මුදලුත් වැඩි වෙලා ප්‍රාග්ධනයත් වැඩි වෙලා. අපිට ලියන්න පුළුවන් එහෙනම් මෙහෙම. ආදායම් ලැබුණා 6000ක් කියලා ලියන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලියන්න පුළුවන් මොකද්ද? අමතර ප්‍රාග්ධනයේ යෙදුවා කියලා ලියන්නත් පුළුවන්. ආදායම් ලැබුණා 6000ක් කියලා ලියන්නත් පුළුවන්. අමතර ප්‍රාග්ධනය 6000ක් කියලා ලියන්නත් පුළුවන්. මම ඒක හොයාගත්තේ එක තීරුවක අයිතම්මි වෙනස් වීම තුලින්. ඊළඟට මැයි 14 වෙනිදා බලන්න මුදල් වෙනස් වෙලාද? ණය හිමි ගැතියෝ පරිගණක ගබඩා ලී බඩු වැඩි වෙලා කීයකින්ද? ගබඩා ලී බඩු වැඩි වෙලා තියෙනවා 4800කින් නේද? ගබඩා ලී බඩු 4800කින් වැඩි වෙලා තියෙනවා. අන්න ගබඩා ලී බඩු 4800කින් වැඩි වෙලා ප්‍රාග්ධනයත් වැඩි වෙලා. එහෙනම් ව්‍යාපාරයේ ගබඩා ලී බඩු වැඩි වුණා ප්‍රාග්ධනය වැඩි වුණා කියන්නේ ප්‍රාග්ධනය වැඩි වෙන්නේ නම් ආදායමක් හෝ අමතර ප්‍රාග්ධනයක් නිසා. ආදායමක් හෝ අමතර ප්‍රාග්ධනයක් නිසා. ආදායමක් නම් මුදල් වැඩි විය යුතුයි. මෙතන වැඩි වෙලා තියෙන ලී බඩු ඒක නිසා ආදායමක් කියන එක ගන්න බෑ. එහෙනම් මෙතනට ගන්න වෙන්නේ අමතර ප්‍රාග්ධනය යෙදුවා. අමතර ප්‍රාග්ධනය යෙදුවා ලී බඩු. මෙහෙම ලියන්න. රුපියල් 4800ක් වටිනා ලී බඩු උපකරණ රුපියල් 4800ක් වටිනා ලී බඩු උපකරණ ප්‍රාග්ධනය ලෙස යෙදුවා. ප්‍රාග්ධනය ලෙස යෙදුවා. ඊළඟ අන්න මුදල් අඩු වෙලා තුන්දාස් 600කින් නේද? 3600කින්
මුදල් අඩු වෙලා 3600ක් පරිගණක වැඩි වෙලා 3600ක් එච්චරයි. එනම් අත්පිට මුදලට පරිගණක යන්ත්‍ර මිලදී ගත්තා. අත්පිට මුදලට පරිගණක යන්ත්‍ර මිලදී ගත්තා. රුපියල් 3600යි. ඊළඟ මේ 16 මුදල් එහෙම්මමයි ණය ගැතියෝ එහෙම්මමයි පරිගණක වැඩි වෙලා 6000කින් පරිගණක වැඩි වෙලා 6000කින් ණයත් වැඩි වෙලා 6000කින් ණයත් වැඩි වෙලා 6000කින් පරිගණක වැඩි වුණා නම් 6000කින් මේ කියන්නේ මොකක්ද පරිගණකයක් අරගෙන අරන් තින්නේ මුදලට නෙමෙයි ණයට නේද අරන් තින්නේ මුදලට නෙමෙයි ණයට එනම් රුපියල් 6000ක් වටිනා පරිගණක ගත්තා ණයට රුපියල් 6000ක් වටිනා පරිගණක ණයට ගත්තා රුපියල් 6000ක් වටිනා පරිගණක ණයට ගත්තා හරි එහෙනම් 19 වෙනි දවසට මුදල් වැඩි වෙලා තියෙනවා 6000කින් 3600කින් මුදල් වැඩි වෙලා තියෙනවා 3600කින් ණය ගැතිය අඩු වෙලා තියෙනවා 3600කින් එහෙනම් ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා 3600යි ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා 3600යි ණය ගැතියන්ගෙන් මුදල් ලැබුණා 3600යි ඊළඟට මේ 20 මුදල් අඩු වෙලා 6000කින් මුදල් අඩු වෙලා 6000කින් මුදල් අඩු වෙලා 6000කින් ගබඩාලී බඩු වැඩි වෙලා 8400කින් ගබඩාලී බඩු වැඩි වෙලා 8400කින් ණය හිමියොත් වැඩි වෙලා 2800කින් එතකොට මුදල් අඩු වුණා 6000කින් වගකීම් වැඩි වුණා 2800කින් 1400කින් එහෙනම් මෙහෙමයි වෙලා තියෙන්නේ 8400ක් වටිනා ලීබඩු උපකරණ මිලදී ගත්තා 8400ක් වටිනා ලීබඩු උපකරණ මිලදී ගත්තා අත්පිට රුපියල් 6000ක් ලබා දුන් අතර 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 ඉතිරි 2400 ඉතිරි 2400 ඉතිරි 2400 පසුව ගෙවීමට එකඟ විය ඉතිරි 2400 පසුව ගෙවීමට එකඟ විය ඊළඟ මැයි 21 මුදල් අඩු වෙලා ආයිමත් 3600ක් ඊට පස්සේ ණය හිමියෝ අඩු වෙලා 3600ක් 3600 නේ ඔව් 3600 එනම් රුපියල් 3600ක 600ක් ණය හිමියන්ට ගෙවීම රුපියල් 3600ක් 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 ණය හිමියන්ට ගෙවීම හරි ඊළඟ මැයි 26 මුදල් වෙනස් වෙලා නැහැ
ණය ගැතියෝ වෙනස් වෙලා නැහැ. පරිගණක අඩු වෙලා 600ක්. අන්න ණය හිමියෝ අඩු වෙලා 600ක්. පරිගණක අඩු වෙලා 600ක්. ණය හිමියෝ අඩු වෙලා 600ක්. ඒ කියන්නේ ගෙවිය යුතු ණයක් වෙනුවෙන් පරිගණක කොටසක් ලබා දුන්නා. ගෙවිය යුතු ණයක් වෙනුවෙන් රුපියල් 600ක් වටිනා පරිගණක කැබැල්ලක් ලබා දුන්නා. ගෙවිය යුතු ණයක් වෙනුවෙන් රුපියල් 600ක් වටිනා පරිගණක කැබැල්ලක් ලබා දුන්නා. ගෙවිය යුතු ණය වෙනුවෙන් රුපියල් 600ක් වටිනා පරිගණක කැබැල්ලක් ලබා දුන්නා. ඒකත් හරි. මේ 27 මුදල් 1200කින් වැඩි වෙලා ණය ගැතියෝ 4800කින් වැඩි වෙලා ලී බඩු 6000කින් අඩු වෙලා ඒ කියන්නේ මොකක්ද බලන්න. ව්‍යාපාරයේ රුපියල් 6000ක් වටිනා ලී බඩු උපකරණ විකුණු අතර රුපියල් 6000ක් වටිනා ලී බඩු උපකරණ විකුණු අතර අත්පිට ලද මුදල 1200යි. ලැබිය යුතු මුදල 4800යි. ඊළඟ මුදල් අඩු වෙලා 3600ක්. ප්‍රාග්ධනයත් මුදල් අඩු වෙලා 3600ක්. එහෙනම් එක්කෝ ගැනලි කියලා ලියන්නත් පුළුවන්, එක්කෝ මෙහෙයුම් වියදම් කියලා ලියන්නත් පුළුවන්. මම ලියනවා මෙහෙයුම් වියදම්. ව්‍යාපාරය මෙහෙයුම් වියදම් ගෙව්වා 3600යි. ව්‍යාපාරය මෙහෙයුම් වියදම් ගෙව්වා 3600යි. රුපියල් 3600යි. එච්චරයි. ප්‍රශ්න අංක 38. අපි යම් ප්‍රශ්න අංක 38 කරන්න. එන්න. ප්‍රශ්නාංක 38 තියෙනවා වත්කම් වියදම් වගකීම් ආදායම් පස් හිමිකම් කියන එක යටතේ දාන්නලු මේ ටික. හරි ලේසි දාමු. හරි. මේක ලියාගන්න ටක් ගාලා
හරි. ආදායම් වියදම් කියන ඔන්න මේක අපි දැම්මා. දැම්මා. දැන් මේකට tie වාර්තා කරන්න කියලා තමයි අපිට කියන්නේ. හරි මේකට tie වාර්තා කරමු. 1 අතිරේක ප්‍රාර්ථනය මුදලින් යෙදීම. අතිරේක ප්‍රාර්ථනය මුදලින් යෙදුවොත් එහෙම මොකද වෙන්නේ? මුදල් නැත්තම් වත්කම් වැඩි වෙනවා. අංක 1 වත්කම් අපි රූ දහස් වලින් යන් රූ දහස් වලින් යන් වත්කම් වැඩි වෙනවා 250යි. වත්කම් වැඩි වෙනවා 250යි. මුදල් කියලා ඒ වගේම හිමිකම වැඩි වෙනවා 250ක්. හිමිකම වැඩි වෙනවා 250ක්. හිමිකම වැඩි වෙනවා 250ක්. අමතර ප්‍රා කියලා. අමතර ප්‍රා කියලා. ප්‍රශ්න අංක 2 අත්පිටි මුදලට ගැනුම් 40යි. වත්කම් අඩු වෙනවා මු ආයි වත්කම් වැඩි වෙනවා ගැනුම්. වත්කම් වැඩි වෙනවා ගැනුම්. වත්කම් වැඩි වෙනවා ගැනුම්. ඊට පස්සේ 3 ණයට ගැනුම් 80ක් වැඩි වෙනවා ගැනුම් කියලා. 80ක් වැඩි වෙනවා ගැනුම් කියලා. ණයට ගත්තු නිසා වගකීම් වැඩි වෙනවා. ණයට ගත්තු නිසා වගකීම් වැඩි වෙනවා 80ක්. ණය හිමි කියලා. ණය හිමි කියලා. ණය හිමි කියලා. ඊළඟ 30000ක පිරිවැව් භාණ්ඩ 50000කට විකිණීම. අන්න 30000ක පිරිවැවෙච්ච භාණ්ඩ 50000කට විකුණනවා. එනම් 30000ක තොග අඩු වෙනවා. 30000ක ගැනුම් අඩු වෙනවා. 30000ක ගැනුම් අඩු වෙනවා. 40000කට විකුණන නිසා මුදල් වැඩි වෙනවා 40ක්. මුදල් වැඩි වෙනවා 40ක්. මුදල් වැඩි වෙනවා 40ක්. එතකොට අනෙක් පැත්තට වියදම වැඩි වෙනවා 30ක්. වියදම වැඩි වෙනවා 30ක් පිරිවැය කියලා. වියදම වැඩි වෙනවා 30ක් පිරිවැය කියලා. සහ ආදායම් වැඩි වෙනවා 40ක් විකුණුම් කියලා. විකුණුම් කියලා. විකුණුම් කියලා. විකුණුම් කියලා. විකුණුම් කියලා. බලන්න. විකුණුම් කියලා. එහෙනම් මෙතන අවසානයේදී 10 කෙනවා ලාභයක්. ලාභයක් 10ක. බලන්න පොඩ්ඩක් අමාරුයි ඒක. චුට්ටක් අමාරුයි. පස්වෙනි එක. පස්වෙනි එක. රුපියල් 40000ක පිරිවැයක් වූ භාණ්ඩ 70000කට විකුණලා. අන්න 40000ක් වූ භාණ්ඩ අඩු වෙනවා. විකුණන්නේ ණයට ඒක නිසා ණය ගැති වැඩි 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 වෙනවා. ඒ වගේම එතන වියදම 40යි. ඇයි රුපියල් 40000ක රුපියල් 40000ක ගැනුම් තමයි තොගයක් තමයි විකුණන්නේ නම් පිරිවැය 40යි. 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 ඒ වගේම මේකෙන් ආදායමක් එනවා 70ක විකුණුම් කියලා. ඒ වගේම මේකෙන් ලාභයක් එනවා 30ක. 30ක ලාභයක් එනවා. 30ක ලාභයක් එනවා. අන්න ලස්සනට ගැලපෙනවා ඉස්සර වගේ නෙමෙයි. අංක 6
නායකයන්ගෙන් 20000ක් ලැබුණා. එනම් මුදල් වැඩි වෙනවා 20000යි. නායකත්වය අඩු වෙනවා 20000යි. මුදල් වැඩි වෙනවා 20000යි. නායකත්වය අඩු වෙනවා 20000යි. මුදල් අඩු වෙනවා වැඩි වෙනවා 20000යි. නායකත්වය අඩු වෙනවා 20000යි. මුදල් වැඩි වේ 20000යි. නායකත්වය අඩු වේ 20000යි. නායකත්වය අඩු වේ 20000යි. හරි එච්චරයි. 7 ණය හිමියන්ට 15000ක් ගෙව්වා. ණය හිමියන්ට 15000ක් ගෙව්වා. ණය හිමියන්ට 15000ක් ගෙවුවා නම් මුදල් අඩු වෙනවා 15000ක්. ණය හිමි නැත්තම් වගකීම් අඩු වෙනවා 15000ක්. ණය හිමි කියලා. ණය හිමි කියලා. ඊළඟට 8 ගෙවල් කුලී ගෙව්වා 2000යි. එහෙනම් ගෙවල් කුලිය ගෙවන්නේ මුදලින් මුදල් අඩු වෙනවා 2000ක් සහ වියදම් වැඩි වෙනවා 2000ක්. මොකද්ද ගෙවල් කුලී වියදම් වැඩි වෙනවා 2000ක් ගෙවල් කුලී වියදම් වැඩි වෙනවා 2000ක් ගෙවල් කුලී. හරි ඊළඟට වේතන ගෙව්වා 4000ක්. 9 වේතන ගෙව්වා නම් මුදල් අඩු වෙනවා 4000ක්. ගෙව්වේ වේතන නිසා වේතන නැමැති වියදම වැඩි වෙනවා. ගෙව්වේ වේතන නිසා වේතන නැමැති වියදම වැඩි වෙනවා. 10 රුපියල් 2000ක බොල් නෑ ලෙස කපා හැරීම. බොල් නෑ ලෙස කපා හරිනකොට 2000ක් අඩු වෙනවා ණයගැති කියලා. 2000ක් අඩු වෙනවා ණයගැති කියලා. 2000ක් අඩු වෙනවා බොල් ණය වැඩි වෙනවා වියදම බොල් ණය කියලා. 2000ක් වියදම වැඩි වෙනවා බොල් ණය කියලා. 2000ක් වියදම වැඩි වෙනවා බොල් ණය කියලා. 2000ක් වියදම වැඩි වෙනවා බොල් ණය කියලා. ණයගැති අඩු වෙනවා 2000ක්. 11 ව්‍යාපාරයේ සතු යන්ත්‍රවල පිරිවැය 2,50,000ක් වන අතර ව්‍යාපාරයේ සතු යන්ත්‍රවල පිරිවැය 2,50,000ක් වන අතර සොන්බුන්නගේ 10,000කි. සොන්බුන්නගේ 10,000කි. ව්‍යාපාරයේ සතු යන්ත්‍රවල පිරිවැය 2,50,000ක් වන අතර සොන්බුන්නගේ 10,000කි. එතන ලියාගන්න එහි ඵලදායී ජීව කාලය වසර 10යි. එහි ඵලදායී ජීව කාලය වසර 10යි. ඒක දීලා නැහැ. ටයිප් කරන එක්කෙනා අපෙන් පලි අරගෙන. එයා ඒක දාලා නැහැ. එයා දැන් hina වෙනවා ඇති. අපිට ගාන වැරදුනා කියලා. හරි. මේ ගාන තුලදී අපිට අදහස් වන්නේ කුමක්ද? ෂය වීමයි. එනම් 2,50,000 ඍණ 10,000 බෙදීම 10. එනම් 2,50,000න් 10ක් ගියාම 24 බෙදීම 10 සමානයි 24. හැබැයි 24ක් එන්නේ අවුරුද්දකට නිසා එක 12න් එකෙන් ගන්න ඕන. 12න් එකෙන්. එනම් 2යි. කියන්නේ 2000යි. එනම් වත්කම් අඩු වෙනවා දෙකකින්. මොනවාද? මෝටර් රථ නැත්නම් යන්ත්‍ර වත්කම් අඩු වෙනවා යන්ත්‍ර කියලා දෙකක්. වත්කම් අඩු වෙනවා යන්ත්‍ර කියලා දෙකක්. සහ වත්කම් අඩු වෙනවා යන්ත්‍ර කියලා දෙකක්. සහ වත්කම් අඩු වෙනවා යන්ත්‍ර කියලා දෙකක්. සහ එක ෂය කියන්නේ වියදමක්. ඒක නිසා වියදම් වැඩි වෙනවා දෙකක් ෂය කියලා.
වියදම් වැඩි වෙනවා දෙකක් ක්ෂය කියලා. ඊළඟට 12 අයිතිකරු පෞද්ගලික ප්‍රයෝජනයට 3000ක් ගත්තා. අන්න එහෙනම් 3000ක් ගත්තා නම් මුදල් අඩු වෙනවා 3000ක්. මුදල් අඩු වෙනවා 3000ක් සහ හිමිකම අඩු වෙනවා 3000ක් ගැනිලි කියලා. මුදල් 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 අඩු වෙනවා 3000ක් ගැනිලි කියලා. ඊළඟට 13 රුපියල් 4000ක පිරිවැව් භාණ්ඩ ආපසු යැවිය. අන්න භාණ්ඩ ආපසු යවලා යවුවා නම් තොගය අඩු වෙනවා, ගැනුම් අඩු වෙනවා, වත්කම් යටතේ ගැනුම් අඩු වෙනවා සහ වගකීම් අඩු වෙනවා. ණය හිමි කියලා. ණය හිමි කියලා. ඊළඟ රුපියල් 5000ක වහඬ ගනුදෙනුකරු විසින් ආපසු එවා ඇත. ඒවායේ පිරිවැය 4300කි. ගන්න රුපියල් 5000ක වහඬ ගනුදෙනුකරු ආපසු එවලා. ගනුදෙනුකරු ආපසු එව්වා නම් හොඳට බලන්න මේක ඉතාමත් වැදගත් තැනක්. ගනුදෙනුකරු ආපසු එව්වා නම් 5000ක වහඬ ආදායම් අඩු වෙනවා 5000ක්. ආදායම් නැත්නම් විකුණුම් කියලා අඩු වෙනවා 5ක්. විකුණුම් කියලා අඩු වෙනවා 5ක්. ඒ වගේම වියදම් අඩු වෙනවා 4.3ක්. පිරිවැය කියලා. 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 ඒ වගේම ව්‍යාපාරයේ තොගය වැඩි වෙනවා 4.3ක්. ව්‍යාපාරයේ තොගය වැඩි වෙනවා ගැනුම් වැඩි වෙනවා 4.3ක්. ඒ වගේම ව්‍යාපාරයේ ණය ගැති අඩු වෙනවා 5ක්. ආපසු එවුම් කියලා. ණය ගැති අඩු වෙනවා 5ක්. ආපසු එවුමක් තියෙනවා. මේ ආපසු එවුම නිසා මට රුපියල් 700ක අලාභයි. ඇයි 5000ක ආපසු එවුමක් එවනවා 4300යි තොගේ වටිනාකම 700ක් අලාභයි. එහෙනම් ඒ 700 හිමිකමට දානවා. හිමිකමට දානවා. මේක දාන්නේ මේ හිමිකමට බලපාන හිමිකම විතරයි. ආදායම වෙනම තියෙනවනේ. ආදායම කීදී ආයේ ඒක අසර බන්නේ නැහැ. ඒක දාන්නේ නැහැ. මොකද මේක ඇතුළින්ම අපිට ලාභේ පේන්න ඕන. මේ ආදායම ඇතුළින්ම ලාභේ පේන්න ඕන. හොඳේ. ඒකයි දාන්නේ. මේක මම ඉල්ලලා දෙන්න. හරි. ඊට පස්සේ
මොකද හිමිකම් කියනම ඇතුලේ යන්න ඕන හරිනම් ආදා මේ අමතර ප්‍රාර්ථනය සහ ගැන්ලි විතරයි. හරි? අරක පැටිය දැන්නේ අවසානික 15 ගෙවූ බැංකු ණය මාසික වාරිකය 15000ක් වන අතර අන්න බැංකු ණය මෙහෙමයි. අපි විකුණනවනේ භාණ්ඩ. අපි භාණ්ඩ විකුණනවනේ. මේ විකුණන භාණ්ඩවල ලාභය කියලා හිමිකමට ගන්නෙ නෑ. එක හේතුව මොකද්ද දන්නවද? ආදායම් වියදම් කියලා තීරු දෙක මේකෙන් එළියට පැනලානේ. ඒක නිසා ආයි ලාභය කියලා ගන්න ඕනේ නැහැ අපි. මොකද උන් දෙන්නගේ වියදම ගැලපෙනවා ආදායම ගැලපෙනවා. එහෙනම් හිමිකම් ගිණුම තුල යන්නේ හිමිකම් විතරයි. ආදායම් සහ වියදම් දැන් එළියේ ඉන්නේ. ඉස්සර ඉඳියේ මේක ඇතුලේ. හරි? 14 වෙනි ගැලපිල්ල අපි කරා. දැන් යන්නේ 15. ගෙවූ ණය වාරිකය 7000ක්ලු. ගෙවූ ණය වාරිකය 7000ක්ලු. 15000ක්ලු. එනම් මුදල් අඩු වෙනවා වත්කම් යටතේ 15ක්. මුදල් අඩු වෙනවා වත්කම් යටතේ 15ක්. ණය පොලිය 3ක් නිසා වියදම් වැඩි වෙනවා 3ක් පොලිය කියලා. සහ 12ක් වගකීම් අඩු වෙනවා. 12ක් වගකීම් අඩු වෙනවා ණය කියලා. 12ක් වගකීම් අඩු වෙනවා ණය කියලා. එච්චරයි. එච්චරයි. අන්තිම ශේෂ ගන්න අන්තිම ශේෂ අරගෙන අංක 2 අපි කරමු. අංක 2 මේ අංක 1නේ. අංක 2 කියනවා ලාභය හෝ අලාභය. ලාභය හෝ අලාභය සමානයි ආදායම් ඍණ වියදම්. ආදායම් ඍණ වියදම් සමානයි. බලන්න මෙතන ආදායම් වල එකතුව අවසානට කීයක් එනවද කියලා. ආදායම් වල එකතුව අවසානට කීයක් එනවද? 110යි 105යි 105යි. මෙතන වියදම් වල එකතුව කීයක් එනවද බලන්න අවසානට. වියදම් වල එකතුව අවසානට කීයක් එනවද බලන්න. වියදම් වල එකතුව අවසානට කීයක් එනවද බලන්න. 30යි 40යි 70යි 72යි 76යි 10යි 80යි 83යි 78.7 78.7ක් තියෙනවා වියදම් වල එකතුව. 78.7. අන්න එනම් ආදායම් වලින් වියදම් අඩු කරලා ආදායම් වලින් වියදම් ටික අඩු කරලා අපි ගන්නවා ලාභය 26.3යි. 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 අන්න එන ලාභය ආවා 26.3යි. හරි. එච්චරයි. එනම් 38 වෙනි ගාන සම්බන්ධයෙන් තිබ්බේ එච්චරයි. හරි. අපි යන් එහෙනම් ප්‍රශ්න අංක 39ට යන්. මෙන්න මෑත අහන්න ඕනි විදිය ලස්සන විදිය. ලේසිම ලේසි ගණන් මේ. ප්‍රශ්න අංක 39. ප්‍රශ්නාංක 39. බලන්න අපිට මොකද්ද කියන්නේ? කසුන් ව්‍යාපාරයක කාලයක සිට
ව්‍යාපාරික කටයුතු නිරත වී සිටියේය. 2002 මාර්තු 31 දිනට ව්‍යාපාරයේ තත්ත්වයේ පහත ශේෂ වලින් දැක්වේ. අපිට කියනවා වත්කම් සමානයි වගකීම් ධන හිමිකම් ධන අන්න ඒකට මේවා දාන්නලු. එන්න. මේවා ටික දාමු එකට එන්න. එන්න. මේවා ටික එකට දාමු නේද? එන්න. ප්‍රශ්නාංකය 39. 39. එහෙනම් ගහ ගන්න ආකෘතිය ගහ ගන්න. වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය ධන ආදායම් ඍණ වියදම්. හරිද? ඊටසේ 1 ශේෂ දාන්න අපි රූදහසින් යම් මට ඒක ලේසි. වත්කම් වල ශේෂය තියෙනවා 100යි. වගකීම් වල ශේෂය තියෙනවා 20ක්. ප්‍රාග්ධනය තියෙනවා 80ක්. මේක නැහැ. එච්චර. ඊළඟට අංක 1 බහණ්ඩ තොග ණයට ගැනුම් 20000යි. බහණ්ඩ තොගයක් ගත්තා ණයටයි ගත්තේ. එහෙනම් ණයට ගත්තා නම් තොග වැඩි වෙනවා 20ක්. වත්කම් වැඩි වෙනවා ගැනුම් කියලා. ඒ වගේම ගත්තේ ණයට නිසා වගකීම් වැඩි වෙනවා 20ක්. ණය හිමි කියලා. ඊළඟට අංක 2 පිරිවැය 15000ක් වූ භාණ්ඩ ණයට විකුණුම් 25000යි. අන්න පිරිවැය 15000ක් වෙච්ච භාණ්ඩ විකුණනවා නම් 15000ක් අඩු වෙනවා ගැනුම්. විකුණන්නේ ණයට 25000කට. එහෙනම් ණය ගැති වැඩි වෙනවා 25000ක්. එතකොට ඒක නිසා රුපියල් 15000ක වියදමක් මෙතනින් අඩු වෙනවා විකුණුම් පිරිවැය කියලා සහ 25000ක ආදායමක් වැඩි වෙනවා විකුණුම් කියලා. ඊළඟට අංක 3 අපිට කියනවා සේවකයන්ට ගෙවූ වේතන 4000යි. වේතන ගෙවුවා නම් මුදල් අඩු වෙනවා වත්කම් යටතේ. ඒ වගේම ආදායම් වියදම් යටතේ වියදම අඩු වෙනවා 4000ක්. සේවක වැටුප් කියලා. ඊළඟට 4 අන පාවිච්චි කරන ලද කාර්යාල ලිපි ද්‍රව්‍ය 1200යි. පාවිච්චි කරා නම් ව්‍යාපාරයේ ලිපි ද්‍රව්‍ය අඩු වෙනවා. සහ ඒක වියදමක් නිසා අඩු වෙනවා. ලිපි වියදම නැත්නම් ලිපි භාවිත කියලා. ඊට පස්සේ 5
අප්‍රියල් මාසයේ සඳහා ලද විදුලි බිල්පත 1800යි. අන්න ඒක වෙනස් කරගන්න පොඩ්ඩක් කොහොම ඉන්න චුට්ටක්. අප්‍රියල් මාසයේදී ලද අප්‍රියල් මාසයේදී කියලා දාගන්න එක. ඒ කියන්නේ මාර්තු බිල ලැබිලා තියෙන්නේ අප්‍රියල් මාසේ. මාර්තු මාසේ බිල ලැබිලා තියෙන්නේ අප්‍රියල් මාසේ. ඒ නොකියා කියන්නේ මාර්තු මාසේ බිල අප්‍රියල් මාසෙදිගේ මාර්තු මාසේ බිල මාර්තු මාසෙදිම ගෙවලා නෑ කියලා. මාර්තු මාසෙදිම ගෙවලා නෑ කියලා. හරි? එහෙනම් වියදම් අඩු වෙනවා 1.8ක් විදුලිය ගෙවලා නැති නිසා වගකීම් වැඩි වෙනවා උපචිත විදුලිය කියලා ඊළඟට 6 අයිතිකරු ඔහුගේ පෞද්ගලික භාවිතයේ සඳහා ගන්නා ලද භාණ්ඩවල පිරිවැය 6000යි. අන්න ගැනිලි එනම් තොග අඩු වෙනවා 6ක්. ගැනුම් අඩු වෙනවා 6ක්. ප්‍රාග්ධනයත් අඩු වෙනවා 6ක්. ගැනිලි කියලා ඊළඟට 7 ගනුදෙනුකරුවෙකු විසින් ආපසු එවන ලද විකුණුම් 2000යි. ගනුදෙනුකරුවෙකු විසින් ආපසු විකුණුම් එවවාලු විකුණුම් එවනවා නම් ණය ගැතිය අඩු වෙනවා 2ක්. ණය ගැතිය අඩු වෙනවා. ඇයි ණය ගැතිය දෙන්න තියෙන සල්ලි ප්‍රමාණය අඩු වෙනවා. ඌට වික්කව ආපසු එව්වා. ඒ වගේම ආදායම් අඩු වෙනවා 2ක්. විකුණුම් කියලා ආදායම් අඩු වෙනවා 2ක්. විකුණුම් කියලා හරි. එම භාණ්ඩවල පිරිවැය 1500යි. එහෙනම් මගේ ව්‍යාපාරයේ තොගේ වැඩි වෙනවා 1500ක්. එහෙනම් ව්‍යාපාරයේ තොගේ වැඩි වෙනවා 1500ක්. ගැනුම් කියලා. ඇයි ආපසු වෙනකොට ව්‍යාපාරයේ තොගේ වැඩි වෙනවා. ඒ වගේම වියදමක් වුණා නම් වියදම අඩු වෙනවා මෙතනින්. ඔය වියදමක් වෙන තරමට මෙතනින් වියදම අඩු වෙනවා. දැන් වියදම මොකක්ද උනේ? වියදමක් වෙන තරමට මෙතනින් ඍණ වියදම ඉන්නේ. ඍණ වියදම් අඩු වෙනකොට ධන කියලා දාන්නේ. ධන 1.5ක් විකුණුම් පිරිවැය. හරි. ඊට පස්සේ 8 රුපියල් 4000ක ශේෂයක් තිබූ ණයගැතියෙක්ගෙන් එකතු කර ගන්නා ලද මුදල 3600යි. ඉතිරිය බොල්නෑ ලෙස කපා හරින ලදී. අන්න මුදල් වැඩි වේ 3600යි. 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 ඊට පස්සේ ණයගැති අඩුවේ 4000යි. ණයගැති අඩුවේ 4000යි. සහ බොල් ණය කියන්නේ වියදමක් නිසා වියදම් අඩු කරනවා 0.4ක්. බොල් ණය කියලා 0.4ක් අඩු කරනවා. බොල් ණය කියලා 0.4ක් අඩු කරනවා.
බොල් නැහැ කියලා 0.4ක් අඩු කරනවා. එහෙනම් ඔන්න සමීකරණ වලින් අහන්න පුළුවන් උපරිම මට්ටමකට ගෙනාවා. එච්චරයි. එහෙනම් එච්චරයිනේ තියෙන්නේ නේද? ඒකේ අපි මේ ටික එකතු කරමු එහෙනම්. හරි එකතු කරමු. එච්චරයි තිබ්බේ එකතු කරමු එහෙනම්. එක දෙක එහෙනම් ගමු 100යි ධන 20යි ඍණ 15යි ධන 25යි ඍණ 4යි ඍණ 1.2යි ඍණ 6යි ඍණ 2යි ධන 1.5යි ධන 3.6යි ඍණ 4යි 117.9යි 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 මෙතන 20යි 40යි 41.8යි 41.8යි මෙතන 80න් 6ක් 74යි 74යි ඊපස්සේ මෙතන 15 ඍණ 15 ධන 25 ඍණ 4 ඍණ 1.2 ඍණ 1.8 ඍණ 2 ධන 1.5 ඍණ 0.4 අන්න උත්තරේ එනවා එතනින් 2.1යි 2.1යි අන්න උත්තරේ අපිට ආවා 2.1යි 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 එතකොට මෙතනින් කෙලින්ම එන උත්තරය මොකක්ද මෙතනින් එන කෙලින්ම උත්තරය මොකක්ද ආදායම ඍණ වියදම කියන්නේ මොකක්ද ආදායම ඍණ වියදම මේ මෙතනින් කෙලින්ම එන උත්තරය මොකක්ද මෙතන තියෙන්නේ ආදායම ඍණ වියදම නම් ඒක සමානයි ලාභයට. එහෙනම් මෙතනින් එන උත්තරේ ළමා සමාන වෙනවා ලාභයට. මෙතන එන උත්තරේ සමාන වෙනවා ලාභයට. අංක 3 අපෙන් අහනවා කාලච්ඡේදයේ අවසානයේ අයිතිකරුගේ හිමිකම. එන්න අග ප්‍රාග්ධනය සමානයි මුල් අග ප්‍රාග්ධනය සමානයි මුල ප්‍රාග්ධනය ඍණ ගැනිලි ධන ලාභය මුල ප්‍රාග්ධනය 80යි ගැනිලි 6යි කාලචීලි ලාභය 2.1යි එහෙනම් එම නිසා අග ප්‍රාග්ධනය 76.1යි 76.1යි එච්චරයි එනම් ප්‍රශ්න අංක 39 කරන්නේ මේ විදිහට හරි කියමු ප්‍රශ්න අංක 40 ලාභ සමීකරණය ඇසුරෙන් අපිට පොඩි MCQ වලට අදාළව ගණනය කිරීම ටිකක් දීලා තියෙනවා ඒ ටික අපි කරලා ඉවර කරමු ඕකේ ඉන්නේ MCQ වල තමයි හරි බලන්න මුල් මේක මොකක්ද කියන්නේ ලාභ සමීකරණය ගැන පොඩ්ඩක් හඳුන්වලා ලාභ සමීකරණයක් සූත්‍රෙ ලියලා දීලා තියෙනවා අපිට කියනවා ප්‍රශ්න අංක 40 එන්න අපිට ඔය බයිලා වැඩක් නෑ අපි ප්‍රශ්න අංක 40ට යන්න හරි
ලාභ සමීකරණය යටතේ ප්‍රශ්නාංක 40. අපිට කියනවා එක එක දේවල් දීලා එක එක අවස්ථාවන් දීලා අපින් අහනවා ලාභය හෝ අලාභය. බලන්න ප්‍රශ්නාංක 40 අංක 1. ප්‍රශ්නාංක 40 අංක 1. ප්‍රශ්නාංක 40 අංක 1. මොකද්ද බලන්න කියන්නේ? සම්පත්ගේ ව්‍යාපාරී ජනවාරි 1 වන දිනට ප්‍රාග්ධනය 3,75,000ක් වූ අතර දෙසැම්බර් 31 දිනට ප්‍රාග්ධනය 5,26,000යි. අපෙන් අහනවා ලාභය කීයද කියලා. එහෙනම් ලේසියිනේ දෙයියනේ. ලේසියිනේ. මෙන්න ලාභය හෝ අලාභය. ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය. අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. ඒකේ අංක 1 අපිට කියනවා පළවෙනි එකේදී අපිට කියනවා අග ප්‍රාග්ධනය 5,26,000යිලු. 5,26,000යිලු. මුල ප්‍රාග්ධනය 3,75,000යිලු. ගැන්ලි නැහැ, අමතර ප්‍රාග්ධනය නැහැ. එහෙනම් එතනින් ගන්න අල්ලලා ලාභය ගන්න 151යි. 1,51,000ක් ලාභය ගන්න එතනින් අල්ලලා. එතනින් අල්ලලා ලාභය ගන්න 1,51,000යි. ඊළඟට අංක 2. ඊළඟට අංක 2. අකිලගේ ව්‍යාපාරයේ ආරම්භක ප්‍රාග්ධනය 2,36,000යි. අන්න ආරම්භක ප්‍රාග්ධනය 2,36,000යි. ආරම්භක ප්‍රාග්ධනය 2,36,000යි. ඊට පස්සේ කියනවා අවසාන ප්‍රාග්ධනය 5,43,000යි. 5,43,000යිලු. ඒ වගේම කියනවා අකිල විසින් පුද්ගල ප්‍රයෝජනයට 12,000ක් ලබාගෙන ඇති අතර අන්න 12,000ක් ගැන්ලිත් කරලා අතිරේක ප්‍රාග්ධනය ලෙස 30,000ක් යොදවා ඇත්නම් කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය අහනවා. හරි ලේසි සිංගිති ප්‍රශ්න අහන්නේ සිංගිති ඒවා. 543 ඍණ 236 හරි ධන 12,000 ඍණ 30 289යි 289යි දැසේ අංක 3 නිර්මලගේ ව්‍යාපාරයේ ආරම්භක දිනට වත්කම් අන්න දැක්කද කපටි දැන් එයාලා ආරම්භක වත්කම් දීලා එහෙනම් මෙහෙම කරා වත්කම් මේ බලන්න මෙන්න නේද වැඩේ යටතේ වත්කම් සමානයි දාලා වගකීම් සමානයි දාලා වගකීම් ටික අඩු කරලා ගන්න ප්‍රාග්ධනය බලන්න අපිට කියනවා ආරම්භක වත්කම් 8,50,000යිලු. ඒ වගේම ආරම්භක වගකීම් 1,40,000යිලු. මේ දෙක අතර වෙනසනේ ප්‍රාග්ධනය වෙන්නේ නේද? අයනම් ගන්න ප්‍රාග්ධනය උතන 5න් 4ක් 1යි 8න් 1ක් 7යි. එහෙනම් මුල ප්‍රාග්ධනය 710යි. 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 ඊළඟට අපිට කියනවා අන්න අග
මේ මුලනේ මේ මුල අග කතාවත් එහෙමම කියනවා. අගවත්කම් අග වගකීම් එහෙම්මම කියනවා. අග ප්‍රාග්ධනය අගවත්කම් තියෙනවලු 995ක්. අග වගකීම් තියෙනවලු 148ක්. අග වගකීම් තියෙනවලු 148ක්. එහෙනම් අග ප්‍රාග්ධනය 15න් 8ක් 7යි 8යි 8න් 4ක් 4යි 9යි 9න් 1ක් 8යි. එහෙනම් 847යි. දැක්කද පෙර වැඩවල ඒවා හොයාගෙන ටක් ගාලා එන්න ඕන. මේවා තමයි MCQ වල අහන්නේ වාගේ. මේවා තමයි MCQ වල අහන්නේ. ඊළඟට එකතු කරනවා ගැනිලි. එකතු කරනවා ගැනිලි. බලන්න. අපිට කියනවා තවදුරටත් සෑම මාසකම රුපියල් 5000 බැගින් නිර්මල ගැනිලි කරලාලු. එහෙනම් සෑම මාසකම කරලා කියලා කියන්නේ වසරකට මාස 12යි. එහෙනම් 12 වරක් 5 60යි. නම් ගැනිලි 60000යි. ඍණ අමතර ප්‍රාග්ධනය. අමතර ප්‍රාග්ධනය. ඒ වගේම කියනවා නිර්මල තමයි ඉතුරුම 75000ක් ව්‍යාපාරයට යොදවා ඇත. එනම් ඍණ 75000යි. එච්චරයි. එහෙනම් ගන්න කාලච්ඡේදයේ ලාභය හෝ අලාභය එන්න. කාලච්ඡේදයේ ලාභය 1,22,000යි. කාලච්ඡේදයේ ලාභය 1,22,000යි. එච්චරයි. දැක්කද MCQ ප්‍රශ්න මේවා සට ගාලා මේවා එන්න ඕනි දැන් පත්තු වෙලා. හරි. බලන්න 40 වෙනි ප්‍රශ්නේ ටික. ඊට පස්සේ ප්‍රශ්නාංක 41. හරි එන්න ප්‍රශ්නාංක 41. ප්‍රශ්නාංක 41 මොකද්ද බලන්න කියන්නේ? කියනවා අන්න මුල වත්කම් වගකීම් දීලා. බලන්න ඔතනින්ම ගන්න. දැන් ඉතින් හිතින් ගන්න. දැන් ගන්න මුළු වත්කම් තියෙනවා මුලට තියෙනවා මෙතන බාහිර වත්කම් නෙමෙයි මෙතන බාහිර වගකීම් කියලා හදාගන්න. බාහිර වගකීම්. අන ජනවාරි 1 දිනට මුළු වත්කම් 150යි. බාහිර වගකීම් 60යි. බාහිර වගකීම් 60යි. එහෙනම් ඒ දෙක අතර වෙනස මුල ප්‍රාග්ධනය. මුල ප්‍රාග්ධනය 90යි. මුල ප්‍රාග්ධනය 90000යි. මුල ප්‍රාග්ධනය 90000යි. ඊට පස්සේ 2001 දෙසැම්බර් 31 දිනට මුළු වත්කම් 240යි. බාහිර වගකීම් 90යි. එහෙනම් 240න් වගකීම් ටික අඩු කරන්න 150ක් එනවා අග ප්‍රාග්ධනය. 150ක් එනවා අග ප්‍රාග්ධනය. 150ක් එනවා අග ප්‍රාග්ධනය. ඊට පස්සේ පහත සඳහන් එක් ස්වාධීන තත්ත්වයන් යටතේ 2001 වර්ෂය සඳහා ලාභය හෝ අලාභය වෙන වෙනම ගණනය කරන්න. අන්න රෝමන් 1 ස්වාධීන අවස්ථා යටතේ 1 අයිතිකරු විසින් ව්‍යාපාරයට අමතර ප්‍රාග්ධනය යොදවා නොමැති අතර ගැන්ලි සිදු කරලත් නැහැලු. අන්න අයිතිකරු විසින් අමතර ප්‍රාග්ධනය දාලත් නැහැ ගැන්ලි කරලත් නැත්තම් එහෙනම් මේවා නැහැ. එහෙනම් මෙතන ගන්න උත්තරය 60000යි. 60000යි. ඊට පස්සේ ඊළඟ අවස්ථාවේ මේ ටික මෙහෙමම තියෙනවා. අර අමතරව එකතු වෙනවා තව එකතුරක් මොකක්ද අපිට කියනවා අයිතිකරු මාසකට 5000 බැගින් ගැන්ලි කරලා තිනවලු. එහෙනම් එකතු වෙනවා මාසකට 5000 ගානේ මාසකට 5000 ගානේ. මේ වර්ෂය සදා කියලානේ කියන්නේ. වර්ෂ සදානේ එහෙනම් මාසකට 5000 ගානේ 12 මාස 12කට 60000යි. 60000යි. ඊළඟට අමතර ප්‍රාග්ධනයක් තියෙනවා යොදවලා 20000ක. අමතර ප්‍රාග්ධනයක් තියෙනවා යොදවලා 20000ක. එච්චර. එහෙනම් සුළු කරන්න. මෙතනින් එනවා 60යි 60000ට එකතු කරන්න ඕන 60න් 20ක් ගියාම 40යි.
එහෙනම් උත්තරය ලක්ෂයයි. උත්තරය ලක්ෂයයි. උත්තරය ලක්ෂයයි. උත්තරය ලක්ෂය. එනම් 41 ප්‍රශ්නෙත් ඉවරයි. 41 ප්‍රශ්නෙත් ඉවරයි. හරි. හරි ප්‍රශ්න අංක 41ත් ඉවරයි. අපි එහෙනම් යන් ප්‍රශ්න අංක 42ට. ප්‍රශ්න අංක 42ට යන්. අන්න ලස්සනම ලස්සන සමීකරණ ගානක් නෙමෙයි. ඒක ඇවිල්ලා MCQ එකක්. හොඳම හොඳ MCQ එකක්. බලන්න මොකක්ද කියන්නේ කියලා. A B C D කියලා දාලා තියෙනවා. අපිත් ඒක ලියමු. 1997 4.1 ප්‍රාග්ධනය. ඊට පස්සේ අන්න 1998 4.1 ප්‍රාග්ධනය. එහෙනම් මේ මුල මේ අග ඊළඟට අතිරේක ප්‍රාග්ධනය. අතිරේක ප්‍රාග්ධනය. ඊළඟ එක ගැනිලි. අවසාන එක ලාභය හෝ අලාභය. හරි. ලාභය හෝ අලාභය. හරි. දැන් තොරතුරු ටික දාගෙන යන්න. අවස්ථා කිහිපයක් දීලා තිනවා. අවස්ථා කිහිපයක් A B C D. A අවස්ථාවේ 10000යි, B අවස්ථාවේ 25000යි, C අවස්ථාවේ 78000යි, D අවස්ථාවේ නැහැ. ඊළඟ දහට දහයි 15,000යි 30,000ක් ලක්ෂයයි 5,000යි 30,000ක් 12,000යි 24,000යි ඊළඟ 7,000යි 4,000යි 15,000යි 12,000යි 8,000යි 36,000යි 10,000යි. හරි. ඔන්න එහෙනම් මම ඇඳා සමස්ත chart එකම. එතකොට මේකේ මොකක්ද දන්නවද කියලා තියෙන්නේ? මේ අතට සමීකරණය සෙට් වෙන්නේ මේ අතට. ඒ කියන්නේ බලන්න මේ අග ප්‍රාග්ධනයෙන් මුල ප්‍රාග්ධනය අඩු කරලා අතිරේක ප්‍රාග්ධනය අඩු කරලා ගැනිලි එකතු කරලා කාලච්ඡේදය ලාභය ගන්න. හරි? මම චුට්ටක් කපටිකමක් කරගන්නවා. මම මේ වගේ වෙලාවක අතිරේක ප්‍රාග්ධනය කියන එක ඍණ කියලා ගැනිලි කියන එක ධන කියලා දාගන්නවා. හරි. දැන් එක දිගට හදාගෙන යන්න. හොඳේ? එක දිගට හදාගෙන යන්න. අග ප්‍රාග්ධනය 18යි 18න් අඩු කරන්න ඕනේ මුල ප්‍රාග්ධනය. හරි. ඒකට එකතු කරන්න ඕනේ ගැනිලි. ඒකෙන් අඩු කරනවා අතිරේක ප්‍රාග්ධනය. එහෙනම් ලාභය 10,000යි. ලාභය 10,000යි. හරි? ඊළඟට
අන්න අග ප්‍රාග්ධනයේ 15යි ඒකෙන් අඩු කරා මුල ප්‍රාග්ධනය 25000යි. ඒකට එකතු කරන්න ඕන ගැනිලි. ඒකට එකතු කරන්න ඕන ගැනිලි. හරි. එතකොට ඒකට එකතු කරන්න ඕන ගැනිලි. එන්න මෙහෙම බලන්න මම තව ටිකක් ලීසි කරන්නම් ඔයාලට නැත්තම් පටලව ගන්නවා. ලාභය හෝ අලාභය සමානයි අග ප්‍රාග්ධනය ඍණ මුල ප්‍රාග්ධනය ධන ගැනිලි ඍණ අමතර ප්‍රාග්ධනය. හරිද? දැන් මේකෙදි අග ප්‍රාග්ධනය 15ක් මුල ප්‍රාග්ධනය 25ක් ගැනිලි දීලා තියෙනවා 4ක් අමතර ප්‍රාග්ධනය x ඒක තමයි හොයන්න කියන්නේ. හැබැයි ලාභයක් දීලා තියෙනවා 8000ක අලාභයක් කියලා. එහෙනම් අපි x හොයමු. එන්න මෙතන ඍණ 10යි ධන 4යි ඍණ 6යි එතකොට ඍණ 6යි ඍණ x මේ පැත්තේ 8යි. එහෙනම් ඍණ x මෙහෙට එනවා ධන x ඍණ x මෙහෙට එනවා ධන x ඍණ x මෙහෙට එනවා ධන x මේ ඍණාට මෙහෙට යනවා ධන 8යි. එහෙනම් x සමානයි උත්තරය 2යි. දෙකද ඔයාගත් විදිය ලස්සනට. එහෙනම් මෙතන අමතර ප්‍රාග්ධනය 2000යි. අමතර ප්‍රාග්ධනය 2000යි. තපලව ගන්න දෙයක් නෑ ලස්සනට යුවා. හරිද? අමතර ප්‍රාග්ධනය 2000යි. ඊළඟට C අවස්ථාව. C අවස්ථාවටත් ඕකමයි ගන්නෙ. C අවස්ථාවටත් ඕකමයි ගන්නෙ. ඒ කියන්නේ සූත්‍රෙමයි. මේ ලාභ සමීකරණ සූත්‍රයෙන් තමයි අහන්න පුළුවන් උපරිම ගණන් ඔය තියෙන්නේ. අග ප්‍රාග්ධනය x මුල ප්‍රාග්ධනය 78යි ගැනිලි 12යි ගැනිලි 15යි ඍණ අමතර ප්‍රාග්ධනය 12යි කාලච්ඡේද ලාභය 36යි. අන්න දැන් සුළු කරමු බලන්න. x ඍණ 78 12 15 12 ගියා නම් 3යි ධන 3 36යි. මෙයාලව මෙහෙට ගේනවා. එතකොට මෙතන සුළු වෙලා එන්නේ. මෙතන 75යි 36 මෙතන 78න් 3ක් 78ට 3ක් පුතුනාම ඍණ 75යි ඍණ 75යි ඍණ 75 මෙහෙට එනකොට ධන 75යි සමානයි x සමානයි 6යි 5යි 11 එකක් ඉතිරිමෙන් තමයි 10ක් ඕනේ 100යි 100. එහෙනම් අන්න අග ප්‍රාග්ධනය අපිට උත්තරයට ආවා 111යි. 1,11,000යි. දැක්කද? සූත්‍ර ලියලිය හදන්නයි ඕනා. සූත්‍ර ලියලිය හදන්නයි ඕනා. දැක්කද? ඊළඟට එන්න අවසානයේ හදන්න. බලන්න අවසානිකේදී උගේ මුල ප්‍රාග්ධනය නෑ. එහෙනම් අග ප්‍රාග්ධනය 100යි මුල ප්‍රාග්ධනය x ධන ගැන්ලි 12යි ධන ගැන්ලි 12යි ඍණ අමතර ප්‍රාග්ධනය 24යි ඍණ අමතර ප්‍රාග්ධනය 24යි. ඊට පස්සේ ලාභය 10ක් වරහන් 10ක් වරහන් හරි සමානයි 100 ඍණ x 12 මෙතන ඍණ 24යි ඍණ 12යි ධන 12යි ඍණ 24යි ඍණ 12යි මෙතන උත්තරය ඍණ 10යි. ඍණ x මෙහෙට එනවා ඍණ x මෙහෙට එනවා ධන x මෙතන cn 12ක් අඩු වෙනවා මේකත් මෙහෙට එනවා මේ ඍණ මෙහෙට එනකොට ධන 10යි. නම් x සමානයි 98යි 98යි x සමානයි 98යි. දැන් මෙතන උත්තරය ලස්සනයි 98000යි. දැක්කද? ලස්සනට මේ උත්තර ටිකත් අපි පිළිවෙලින් පිළිවෙලට බලන්න.
මේ සූත්‍රය තමයි දෙයියෝ වගේ පිට උනේ හැම දෙයක්ම ගන්න අපිට. හරිද? ප්‍රශ්න අංක 42 මේ විදියට හැදුනා. එහෙනම් අපි යනවා ඊළඟට ප්‍රශ්න අංක 43ට. ප්‍රශ්න අංක 43. ප්‍රශ්න අංක 43. බලන්න ඒකේ මොකද්ද කියන්නේ කියලා. අන්න ඒකේ කියනවා පොඩි පොඩි දේවල් ටිකක්. අන්න මේගොල්ලෝ හරි කපටි. හරි. එන්න අපි එක එක ව්‍යාපාරයට වෙන වෙනම හොයමු. මුලින්ම ලියා ගන්න සූත්‍රේ. ලාභය හෝ අලාභය සමානයි. අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රා. හරි. මුලින්ම හොයන්න කාගේ ව්‍යාපාරද? නිමල්. මුලින්ම නිමලා නිමල්ගේ ව්‍යාපාරය ගන්න. අන්න මුල වත්කම් ටික දීලා මුල වගකීම් ටික දීලා මුල වත්කම් මේ බලන්න වැඩ බලන්න මුල ප්‍රාග්ධන මෙන්න මේ බලන්න මුල වත්කම් සමානයි වගකීම් ධන ප්‍රාග්ධනය. ඒ වගේම අගටත් ඔච්චරම තමයි. දැන් මේ නිමල්නේ නිමල්ගේ ඔන්න හරිද? ඔන්න ඔකට දාලා අපි හොයනවා. අන්න අපිට කියනවා වත්කම් 7000ක් තියෙනවලු නිමල්ගේ. ඒ වගේම වගකීම් තියෙනවලු 4500ක්. අපෙන් අහනවා ප්‍රාග්ධනය කීයද කියලා. උත්තරේ එනවා 2500ක්. නේද? එහෙනම් මුල ශුවා 2500යි. මුල සුද්ධවත්කම් 2500යි. ඊළඟට අග නිමලගේ අග වත්කම් 8200යි. අග වගකීම් 5500යි. ධන හිමිකම් කීයද බලන්න. 8200න් 5500ක් අඩු කරන්න 1700යි. එනම් අග සුද්ධවත්කම් 1700යි. ඊළඟට යටින් කියනවා අමතර ප්‍රාග්ධනය 300යි. ගැනිලි 700යි. ලාභය නම් සුළු කරමු. මෙතනින් උත්තරේ එනවා 200යි. ධන 400යි. ලාභය 600යි. නිමල්ගේ ව්‍යාපාරයේ ලාභය 600ක් කියලා දාගන්න. පොතේ ටියුට් එකේ නෙමෙයි මේක පොතේ අඳලා තමයි දාගන්නේ. හොඳේ. ඊළඟට එනවා සුනිල්ගේ පුරවගෙනියන් දන්න ඒවා. ඉතින් මේක ලියන්න ඕන නැද? දන්නවනේ. ඔන මුල වත්කම් තියෙනවා 9000යි. 9000න් අඩු කරනවා වගකීම් ටික. එතකොට යනවා මුල ප්‍රාග්ධනය. එතකොට මුල ප්‍රාග්ධනය 4300යි. 4300යි. ඊළඟට අන්න ඊළඟ එකේ මුල වත්කම් දීලා වගකීම් දීලා නැහැ. අන්න සුනිල්ට බලු වැඩක් කරලා සුනිල්ගේ අග වත්කම් ටික දීලා
අගවත්කම් දීලා 9600යි වගකීම් ටික දීලා නැහැ. හරි කමක් නැහැ. එතනට අපි x දාගන්නකො දීලා නැත්තම් ගන්න නැහනේ x. ඊළඟට කියනවා අමතර ප්‍රාග්ධනය 1000යි. අමතර ප්‍රාග්ධනය 1000යි. කාලච්ඡේදයේ ලාභය 1500යි. ගැනලි 500යි. එන්න සුළු කරන්න. x ඍණ 4300 10න් 500ක් ගියාම ඍණ 500යි. මේ ටික කොහොමම මෙහෙට ගේන්න. x සමානයි 4800ක් මෙහෙට එනවා. ධන 1500 ධන 4800 සමානයි 8යි 5යි 13න් 3 එකක් ඉතිරි 5යි 5 1 6යි 6300යි 6300යි. එහෙනම් අන්න x සමානයි 6300යි. අග ප්‍රාග්ධනය සමානයි 6300යි නම් මෙතනට දාගත්ත 6300ක් කියලා ප්‍රාග්ධනය. අන්න එතකොට වෙනස එනවා වගකීම් 300යි 3300ක් කියලා. දැක්කද? වගකීම් ටික ගත්තු ලස්සන දැක්කද? එක එක දේවල් අහන්න පුළුවන් ගාන ඇතුලේ. හොඳේ. එක එකව තනි කරලා. ඊළඟට කමල්. කමල් බලන්න. කමල්ගේ අන ගන්න අර වගේම ගන්න. කමල්ගේ මුල වත්කම් වලින් වගකීම් අඩු කරාම එනවා උත්තරය 3000ක්. අන්න මුල ප්‍රාග්ධනය 3000යි. මුල ප්‍රාග්ධනය 3000යි. ඊළඟට ඒ ගමන කමල්ට වත්කම් දීලා නැහැ. කමල්ට දීලා වගකීම් ටික 3800ක් කියලා. කමල්ට වත්කම් ටික දීලා නැහැ. එහෙනම් මේ පාර හොයන්නේ කමල්ගේ වත්කම්. එනම් අතිරේක ප්‍රාග්ධනය 1500යි. ලාභය 900යි. ගැනලි 650යි. හරි. එහෙනම් මෙහා x හොයන්න. x ඍණ 3000 ධන නෙමෙයි ඍණ උත්තරයක් මෙතන දෙන්නේ. 850 මේ පැත්තේ 900යි. නම් මේ පට්ටිය ඔක්කොම මෙහෙට ගේන්න. එනම් x සමානයි මේ කට්ටිය මෙහෙට ගේනවා 3850 ඍණ 3850 මෙහෙටදී ධන 3850යි. එහෙනම් 900 ධන 3850. නම් x සමානයි 50යි 8යි 9යි 17න් 7 එකක් ඉදිරි මෙහෙට දැම්මා 4යි 4750යි 4750යි. එහෙනම් ඔන්න අග ප්‍රාග්ධනය හොයාගත්තා 4750ක් කියලා. දැක්කද? ඒ කාම හොයාගෙන මේ දෙක එකතු කරලා මෙතනට ගන්නවා මුල මේ අග වත්කම් කියදි කියලා. ගම් 50යි 8යි 7යි 15න් 5 50යි 8යි 7යි 15න් 5 එකක් විතරේ මෙහෙට දැම්මම 4යි 4යි 8යි. අන්න දැක්කද? මේ පාරේ හෙව්වේ අග වත්කම්. මේ පාරේ හෙව්වේ අග වත්කම්. මේ පාරේ හෙව්වේ අග වත්කම්. දැක්කද? මේ පාරේ හෙව්වේ අග වත්කම්. අවසාන එක විමල්. විමල්ගේ ඔන්න මුල ඔන්න මුල සීන් එක. විමල්ට මුල සීන්. විමල්ට මුල සීන් එක. විමල්ගේ මුල වත්කම් දීලා 8200ක් කියලා. හැබැයි වගකීම් දීලා නැහැ. එහෙනම් විමල්ගේ මුල දන්නේ නැහැ. හැබැයි විමල්ගේ අග
වත්කම් 7500යි වගකීම් 5000යි. එනම් ඒ දෙක අතර වෙනස 2500යි. 2500යි. ඊළඟ අමතර ප්‍රාග්ධනය 300යි. එවස්සේ කාලච්ඡේදී ලාභය 1200යි. ගැනිලි 600ක් ධන 600ක් ධන එච්චරයි. එහෙනම් සොයමු 1500යි ඍණ x 600න් 300ක් ධන 300යි එතන 1200යි. හරි. ඍණ x මෙහෙට ගේනවා ධන x 2500ට 300ක් දැම්ම 2800යි. මෙයා මෙහෙට ගේනකොට ඍණ 1200යි. එහෙනම් x සමානයි 600යි 1600යි. x සමානයි 1600යි. එහෙනම් මුල ප්‍රාග්ධනය 1600යි. එහෙනම් මෙතනට දාන්න 1600යි. එහෙනම් ලේසි. දැන් මේ දෙක අතර වෙනස 6600යි. sorry 5600යි නේ 5600යි. 6 6 12 දෙක එකක් ඉදිරි මෙහෙට දැම්ම 6 6 නේ 6600ක් තමයි 8200 6600යි. හරි. උත්තරය හරි 6600 තමයි උත්තරේට එන්නේ. හරි. දැක්කද? අපි එක එක අවස්ථාවලදී එක එකව තමයි හෙව්වේ. එක එකව. එනම් 43 ප්‍රශ්නය මෙන්න මේ විදිහට නිමා වුණා. ඒ අවස්ථාවට අදාළ උනේ එකම සූත්‍රයක් තමයි අපිට පිහිට උනේ. හරි. එනම් මෙන්න 43 මේ විදිහටයි අවසන් උනේ. යන් එහෙනම් ප්‍රශ්න අංක 44ට. යන් බලන්න මොකද්ද කියන්නේ කියලා ප්‍රශ්න අංක 44. අපිට කියනවා සේන සහ පාල වෙන්වෙන්ව ව්‍යාපාර දෙකක් පවත්වාගෙන යන අතර 1996 මාර්තු 31 දිනට ඔවුන්ගේ ප්‍රාග්ධන ශේෂයන් පිළිවෙලින් 150යි 43ක් විය. 1997 මාර්තු 31 දින අවසන් වසරේ වේශේනගේ ව්‍යාපාරය ලාභ වෙන 1997 3:31 දිනට සේනගේ ව්‍යාපාරයේ ප්‍රාග්ධනය. හරි. එහෙනම් අපි එන්න අංක 1 දාන්න. අංක 1. කවුද අංක 1ට අදාළ වෙන්නේ? සේන නේද? සේනගේ තොරතුරු දාන්න. පටලව ගන්න එපා. අන්න සේනගේ මුල ප්‍රාග්ධනය තියෙනවා 1,50,000. සේනගේ මුල ප්‍රාග්ධනය තියෙනවා 1,50,000. සේනගේ මුල ප්‍රාග්ධනය තියෙනවා 1,50,000. ඊළඟට සේනගේ ව්‍යාපාරයේ අලාභය සහ ගැනිලි. සේනගේ ව්‍යාපාරයේ අලාභය 15යිලු. සේනගේ ව්‍යාපාරයේ අලාභය 15යිලු. ගැනිලි 19යිලු. ගැනිලි 19,000යිලු. එච්චරයි නේද? එච්චරයි. අපිට දැන් කියනවා ඒකේ අමතර ප්‍රාග්ධනයක් නැහැ කියලා කියන්නේ. අපිට කියනවා අග ප්‍රාග්ධනය හොයන්නලු. හොයමු. මොකක්ද ගැම්මක්ද අපි හෙව්වේ ඕවද? 1,50,000 ධන 19,000 ඍණ 15,000. මේ කට්ටියම මෙහෙට ගේන්න 15,000 ඍණ ධන 1,50,000 මෙයා මෙහෙට ගේනකොට ධන වෙනවා. මෙයා මෙහෙට ගේනකොට ඍණ වෙනවා. සමානයි x. x සමානයි බලන්න x සමානයි 15,000
116යි 1,16,000යි 1,16,000යි 1,16,000යි. එනම් සේනගේ ව්‍යාපාරයේ අග ප්‍රාග්ධනය සේනගේ ව්‍යාපාරයේ අග ප්‍රාග්ධනය සේනගේ ව්‍යාපාරයේ අග ප්‍රාග්ධනය 1,16,000යි 1,16,000යි. ඊට පස්සේ මගෙන් අහනවා පාලගේ ව්‍යාපාරයේ ලාභය හෝ අලාභය. එන්න අංක 2 පාල ගන්න. පාලගේ මුල ප්‍රාග්ධනය 43යි 43000යි. පාලගේ මුල ප්‍රාග්ධනය 43000යි. පාලගේ ගැනිලි 7000යි. පාලගේ ගැනිලි 7000යි. පාලගේ අග ප්‍රාග්ධනය 48000යි. පාලගේ අමතර ප්‍රාග්ධනයක් නැහැලු. එනම් 5000 ධන 7000 සමානයි පාලගේ ව්‍යාපාරයේ ලාභය 12000යි 12000යි. පාලගේ ව්‍යාපාරයේ ලාභය 12000යි. එනම් ඒක එච්චරයි. හරි එහෙනම් මේ විදිහටයි ප්‍රශ්න අංක 44 ඉවර වුණේ. අපි එහෙනම් යන් අවසාන ප්‍රශ්නය සමීකරණවල අවසාන ගැටලුව ප්‍රශ්න අංකය 45. සමීකරණට අදාළව ප්‍රශ්න අංක 45 පුළුල්ව සාකච්ඡාවට ලක් කරා. එතකොට ඉන් ඔබෙන් තව දුරටත් ප්‍රශ්න තියෙන්න බෑ. අපිට කියනවා 2013 වසරේදී මෙන්න මේ මුල අග ශේෂ දීලා සුද්ධ ලාභය හෝ අලාභය ගණනය කරන්නලු. හරිද? එහෙනම් ලියමු සූත්‍රය. අංක 1 ලියමු. ලාභය හෝ අලාභය සමානයි අග සුද්ධවත්කම් ඍණ මුල සුද්ධවත්කම් ධන ගැනිලි ඍණ අමතර ප්‍රා. බලන්න කිසිම උත්තරයක් කෙලින් ගන්න දීලා නැහැ. එන්න පෙර වැඩ මෙතන ගමු. පෙර වැඩ මෙතන ගමු. පෙර වැඩ යටතේ ඔයා ගහගන්න මෙන්න මෙහෙම එකක්. මුල තත්ව විස්තරය ඊළඟ තව එකක් ගහගන්න. අග තත්ව විස්තරය පෙර වැඩ රුදහස්. මේක ගැහුවේ මොකක්වත් නෙමෙයි. මට එකපාර වත්කම් ටික වගකීම් ටික අතර වෙනස ගන්න. නැත්තම් මේක ලොට ඉන්න වෙනවනේ හිමින්. අපිට අක්කාලා ගන්න ඕනි දැන් උත්තරේ. දැන් දන්නවා පාර. යා. හරි. ගන්න. මුලින්ම ඉඩම් ගොඩ මුල ශේෂ. මේ මුල එකනේ. මුල එකට දාන්න. ඉඩම් ගොඩ. මුලින්ම වත්කම් ලියන්නේ. ඉඩම් ගොඩ මුල ශේෂ දෙවෙනි තීරුවට දාන්න 1.15යි. අග එකත් ඔම්ම දාගෙන යන්න. ඉඩම් ගොඩ 313.5යි. හරි. ඊළඟට මෝටර් රථ එකත් වත්කමක් ලියන්න 15යි. අග එක 85යි. ඊළඟ ලී බඩු එකේ මුල ශේෂය 12500යි. ඊළඟ එකේ අග ශේෂය 42000යි. ඊළඟ භාණ්ඩ තොගය භාණ්ඩ තොගය 28යි.
අග 51,500යි. භාණ්ඩ තොගය 51,500යි. 51,500යි. ඊළඟ ණය ගැති 14යි. ණය ගැති 14යි. ණය ගැති 14යි මුල එක. අග ණය ගැති ඔක්කොම වත්කම් නිසා ලියන්නේ අග ණය ගැති 26යි. හරි. ඊට පස්සේ බලන්න ණය හිමියෝ කියන්නේ වගකීම් දැම්ම ගන්නේ නැහැ. ඊට යටින් බැංකු ශේෂය මුල බැංකු ශේෂය 75,500යි. අග බැංකු ශේෂය 96,500යි. 96,500යි. බැංකු වෛරාව කියන්නේ වගකීම. එච්චරයි. එහෙනම් මේක එච්චරයි. එහෙනම් මෙතනින් ඉරක් ගන්න. මෙතනින් ඉරක් ගන්න. දැන් මෙතනින් ගන්න වගකීම් කියලා. වගකීම්. මෙතනින් ගන්න වගකීම්. වගකීම් කියලා ගන්න. හරි. දැන් දාන්න ණය හිමියෝ. ණය හිමියෝ. ණය හිමියෝ. ණය හිමියෝ. එතනත් ගන්න ණය හිමි. ණය හිමි. එතන ගන්න අයිරාව. අයිරාව. ණය හිමි මුල ශේෂය කීයද බලන්න. ණය හිමි මුල ශේෂය 16යි අග 15යි. 16යි අග 15යි. අයිරාව මුල අයිරාව 1500යි අග අයිරාව 1යි. අග අයිරාව 1යි. එහෙනම් වත්කම් ටික තියෙනවා වගකීම් ටික තියෙනවා. එහෙනම් මේ දෙක අතර වෙනස කවුද? මේ දෙක අතර වෙනස කවුද? කවුද මේ දෙක අතර වෙනස? ප්‍රාග්ධනය. මේ දෙක අතර වෙනස කවුද? ප්‍රාග්ධනය. මේ දෙක අතර වෙනස කවුද? ප්‍රාග්ධනය. මේ දෙක අතර වෙනස කවුද? ප්‍රාග්ධනය. හරි. එහෙනම් එන්න වත්කම් ටික එකතු කරලා අපි ප්‍රාග්ධනය ගමු. ලියන්න 115 ධන 15 ධන 12.5 ධන 28 ධන 14 ධන 75.5 අන්න මුල ප්‍රාග්ධනය මුල වත්කම් එනවා 260ක්. ඒකෙන් අඩු කරන්න 17.5ක්. අන්න එතකොට උත්තරය එනවා 242.5ක්. 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 හරි. එනම් මුල ප්‍රාග්ධනය ආවා 2,42,500යි. හරි. ඊළඟට මෙතනින් ගමු. 313.5යි ධන 85 ධන 42 ධන 51.5 ධන 26 ධන 96.5 614.5 614.5 614.5 614.5 614.5 ऋण 16 ऋण 16 598.5 598.5 598.5 598.5 එවන අග ප්‍රාග්ධනය 598,500යි 598,500යි. අන්න දැක්කද අපි මේ තත්ත්ව විස්තරයක් ගැහුවේ
මේ පාර වත්කම් ටික එක ගොඩක වගකීම් ටික එක ගොඩක දීලා තිබ්බේ නැහැ. එහෙනම් වත්කම් ටික ඔක්කොම එකතු කරලා වගකීම් ටික ඔක්කොම එකතු කරලා ඒ දෙකේ වෙනස හෙව්වා. එහෙනම් අන්න ගත්තා ප්‍රාග්ධනය. ඊට පස්සේ අපිට අතිරේක තොරතුරු කියනවා මාලන් විසින් මාසිකව රුපියල් 3000 බැගින් ගැන්ලි කරලා තිනවලු. එහෙනම් මාසෙකට 3000 ගානේ මාස 12ක්. 12ක් 36යි. නම් 36000ක් තන ගැනිලි අමතර ප්‍රාග්ධනයක් තියෙනවලු ලක්ෂයක්. අමතර ප්‍රාග්ධනයක් තියෙනවලු ලක්ෂයක්. එච්චරයි. නම් ගන්න ලාභය. එහෙනම් ගන්න ලාභය 590ට 500 ඍණ 242යි 500යි. ධන 36යි ඍණ 100යි. 292යි. 2,92,000යි. 2,92,000යි. කාලච්ඡේදයේ ලාභය 2,92,000යි. ඊට පස්සේ අංක 2 අපෙන් ඉල්ලනවා මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. ඉන්න එකත් අහලම දාමු. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. මූල්‍ය තත්ත්ව ප්‍රකාශය ගන්න ජංගම නොවන වත්කම් ජංගම වත්කම් අගතොග ණයගැති බැංකු ශේෂය මෙතන ඉඩම් ගොඩ මෝටර් රථ ලී බඩු එච්චරයි ලියනවා. එම නිසා මුළු වත්කම් ඊට පස්සේ මුළු හිමිකම් හා වගකීම් මුල ප්‍රාග්ධනය එකතු කරා කාලච්ඡේදයේ ලාභය අඩු කළා ගැනිලි එකතු කරා අමතර ප්‍රාග්ධනය ලිව්වා. එකට උත්තරය අග ප්‍රාග්ධනය. ඊට පස්සේ ජංගම නොවන වගකීම් ඊට පස්සේ ජංගම වගකීම් දෙකක් තියෙනවා. ණය හිමි බැංකු අයිරාව එච්චරයි. ගමු අපෙන් අහන්නේ අග මූල්‍ය තත්ත්ව ප්‍රකාශය. එහෙනම් අග තොරතුරුයි මේකට දාන්නේ. හරි? අග රූදහසින් යන් ලේසි. අග ඉඩම් ආ ගොඩනැගිලි 313.5යි. මෝටර් රථ 85යි. ලී බඩු 42යි. බඩු තොගය 51.5යි. මුදල් ණයගැති 26යි. බැංකු 96.5යි. හරිද? එතන 614.5ක් එනවා උත්තරය. ගන්න 51.5 ධන 26 ධන 96.5 313.5 ධන 85 ධන 42 440.5 174 එන එක හරි. දැන් යන්
මුල ප්‍රාක්තනය කීයද බලන්න. මුල ප්‍රාක්තනය අපි හොයාගත්තා මේ 242.5යි. 242.5යි. කාලච්ඡේදයේ ලාභය අපි හොයාගත්තා 292යි. ඊට පස්සේ ගැණිලි දීලා තිබ්බා 36යි. අමතර ප්‍රාක්තනය දීලා තිබ්බා 100යි. හරිද? 534.5න් අඩු කරන්න 36ක් 498.5 498.5 එකට එකතු කරන්න 100ක් 598.5 598.5 හරි. ඊට පස්සේ 598.5 එක තමයි අග ප්‍රාක්තනය වෙන්නේ. අග ප්‍රාක්තනය වෙන්නේ ණය හිමි අවසාන ශේෂය 15යි. බැංකු වයිරාව 1යි. එහෙනම් මේ පැත්තට දැම්ම 16යි. අන්න 598.5ට එකතු කරන්න 16ක්. උත්තරය 614.5යි. උත්තරය 614.5යි. 614.5යි. ඒකර ලියන්න මුළු හිමිකම් හා වගකීම්. මුළු හිමිකම් හා වගකීම්. ඔන්න සමීකරණ ගානක් ඇසුරෙන් උපරිම මට්ටමකට අපි පියමැන්න. උපරිම මට්ටමකට පියමැන්න. එහෙනම් මේ විදිහට තමයි ප්‍රශ්න අංක 45 අවසන් වෙන්නේ. හරි.